කේමදාස සැරිසර වැඩසටහනින් අද අපි සාකච්ඡා කරන්නේ කලියුල නාට්‍යය ගැන. ඔබට යම්කිසි සැකයක් මතුවෙන්නත් ඇති. ඇයි අපි මේ කලියුල නාට්‍ය සාකච්ඡා කරන්නේ? කලියුල කියන්නේ මෑත කාලයේදී ලාංකික වේදිකාවේ බිහිවුණු දැවැන්තම ඒ වගේම නිර්මාණාත්මක ගුණයෙන් ඉහළ නාට්‍යයක්. ඒ නිෂ්පාදනය කරන්නේ ආචාර්ය ජගත් පණ්ඩාර. ඔහු අද අපිට සමග සිටිනවා. ඒ වගේම මේ හිතවත් විශේෂත්වයක් තියෙනවා. මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය කරන්නේ ගායත්‍රී කේමදාස. ඒ නිසා තමයි අද අපි හිතුවේ කලියුල නාට්‍ය සාකච්ඡා කරන්න කියලා. ඔක්කොටම ඉස්සෙල්ලා අපි බලමු කවුද මේ කලියුල කියලා. ඒක දැනගත්තට පස්සේ ඉතුරු ටික අපිට දිගටම සාකච්ඡා කරන්න පුළුවන්. කවුද මේ කලියුල? කලියුල නාටකය පිළිබඳ හැඳින්වීමක්. ගයිස් ජුලියස් සීසර් නොහොත් කුඩා සපත්තුව හෙවත් කලියුල නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන කලියුලා රෝමේ ශීර්ෂ පරම්පරාවේ තෙවැනි අධිරාජ්‍යයා ලෙස කිරුළු පළඳේ. වංශවත් යුද නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ජෙමිනික සීසර් නොහොත් කලියුලාගේ පියාව ඔවුන්ගේම ඥාතියෙකුසේ සැලකෙන තිබේරියස් නම් එවකට රෝම අධිරාජ්‍යයා විසින් යුද පිටියේම මරා දමයි. කලියුලා පියාගේ අභාවයෙන් පසු තම මව සහ සොහොයුරන් සමග යුද පිටියේ සිට රෝම නුවරට පැමිණෙන අතර තිබේරියස් විසින් ඔවුන් තම පාලනයට තර්ජනයක් වේ යයි බියෙන් රෝමයෙන් පිටුහල් කොට සිරගත කරයි. කුඩා කලියුලාව මිත්තනිය කරා යවයි. කලියුලාගේ මව බන්ධනාගාරයේ තුලදී කුසගින්නේ සිට මිය යයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරු බන්ධනාගාරයේ තුලදීම ගෙල වැළලාගෙන මිය යයි. තම මිත්තනිය ඇසුරේ හැදී වැඩෙන කලියුලා තිබේරියස් විසින් නැවත රෝම අධිරාජ්‍යය වෙත ගෙන්වා ගනී. ජෙමලුස් සහ කලියුලාව අනාගත රෝම අධිරාජ්‍යයේ සම අධිරාජ්‍යවරුන් ලෙස නම් කරයි. කලියුලා තිබේරිස්ගේ ඇවෑමෙන් මාකෝ නම් සභිකයාගේ සහාය ඇතිව වයස අවුරුදු 25දී රෝම අධිරාජ්‍යයා බවට පත්වේ. වසරක ඇවෑමෙන් කලියුලාව බලයට රැගෙන ඒමට උදව් කළ මාකෝ නම් සභිකයා සහ අනාගත රෝම අධිරාජ්‍යයා ලෙස සැලකෙන ජෙමලුස්ව ඝාතනය කරයි. කලියුලා බලයට පත්වී වසරක ඇවෑමෙන් බරපතල ලෙස රෝගාතුර වන අතර ඔහුට වස දෙන ලද බව සැක කරයි. ඒ සමගම කලියුලා දැඩි ලෙස ආදරය කළ ඩැසිලා නම් තම සොහොයුරිය මිය යයි. කුඩා කල සිට උරුම කරගත් අමිහිරි මතකයන් උග්‍ර කායික සහ මානසික පීඩාවන්ගෙන් පීඩාවට පත්වන කලියුලා රෝම අධිරාජ්‍ය අත්පත් කර ගැනීමෙන් වසරක් ගතවන තැන ලොව බිහිසුණුම පාලකයා බවට පත්වේ. ඔහු තමා වටා සිටින මිනිසුන් ඝාතනය කරයි. කාන්තාවන් දූෂණය කරයි. භාණ්ඩාගාරයේ ධනය වැයකොට ඉවක් බවක් නොමැතිව නෘත්‍යශාලා මහජන ස්මාරක මාර්ග සහ නැව් තටාංගන ගොඩනගමින් රෝම අධිරාජ්‍ය බංකොලොත් භාවයට ඇද දමයි. එසේ ඉතිහාසගත වූ කලියුලා ඇල්බයා කැමූ අතින් විශිෂ්ට නාටකයක් ලෙස උපත ලබයි. ඇල්ජීරියානු ප්‍රංශ ලේඛක නොබෙල් සාහිත්‍ය සම්මානලාභී ඇල්බයා කැමූ විසින් රචිත කලියුලා ඔහුගේ නාට්‍ය අතර කූට ප්‍රාප්තිය ලෙස සැලකෙන අතර ස්ට්‍රේන්ජර් මිත් ඔෆ් සිසිපස් සහ කලියුලා නැමැති ශාස්ත්‍රීය සහ දාර්ශනික තුන් ඈඳුතු ව්‍යායාමයේ අවසන් කෘතිය වේ. ලෝක යුද්ධ, දේශපාලන සුලිකුණාටු සහ ප්‍රචණ්ඩත්වය විසින් ගොඩනගන ලද ඉතිහාසය විසින් මුදාහැර ඇති පීඩනය හමුවේ නූතන මානවයා තම පැවැත්ම සහ එය තේරුම් ගැනීම සඳහා දරන ලද අරගලය කැමූගේ දාර්ශනික සහ දේශපාලන ලියවිලිවල කේන්ද්‍රීය ප්‍රස්තුතය විය.
මරණය සහ ඉතිහාසය විසින් පනවා ඇති කොන්දේසිවලට එරෙහිව අරගල කළ කැමු මානව පැවැත්ම හෝ සත්තාව උදෙසා බලය උපයෝගීතාවය සහ ඓතිහාසික කාර්යභාරය පිළිබඳව මත පතුරවන ඕනෑම අයෙකු ඝාතකයෙකු හෝ එහි ගොදුරක් වීමට ඕනෑම විටක ඇති හැකියාව හැඟවීය. මානව පැවැත්ම ඓතිහාසික කාර්යභාරයකට ලඝු කරනු ලැබූ විට මානවයා ඉතිහාසයේ අමුද්‍රව්‍යයකට වඩා දෙයක් නොවන බව විශ්වාස කරවීය. අනාගතය පිළිබඳව සර්ව සුභවාදයක් පිළිබඳ විශ්වාස කිරීම මෝඩකමක් බව කැමූ විශ්වාස කළ අතරම සර්ව අසුභවාදයක් තුළ ගිලී සිටීම බියගුළු කමක් බව දිටීය. අප ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි. මක් නිසාදයක් එය අපට ඝාතකයෙකු වීම හෝ මරණයට පත්වීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට බල කරයි. එය සංනිවේදනය දුර්වල කරයි. මානව ජීවිතය මත බලය පතුරවන ඕනෑම ආකාරයක මතවාදයක් කෙරෙහි අප විරුද්ධ වන්නේ එබැවිනි යැයි කැමු කොලම්බියා විශ්වවිද්‍යාලයේ සිසුන් අමතා කළ දේශනයකදී පැවසීය. ශූන්‍යවාදී දර්ශනයක් ප්‍රතික්ෂේප කළ කැමු සැම විටම නූතන මිනිසාගේ අභූත රූපී පැවැත්ම සහ එහි භයංකර බව තේරුම් ගැනීම උදෙසා තම දාර්ශනික සහ සාහිත්‍ය දිවිය කැප කෙරිණි. පුද්ගල සහ සමාජීය ඉතිහාසය අවතාරයක් මෙන් අප පසුපස හඹා එමින් අප අර්බුදයට ලක් කරන ආකාරය කලිගියුලා තුළින් විශිෂ්ට ලෙස නිරූපණය වේ. තර්කණය, මරණය, මානව නිදහස සහ පැවැත්මේ අර්ථය කලිගියුලා නාට්‍යයේ විෂය පතයයි. නොබෙල් සාහිත්‍යලාභී ඇල්බයා කැමු විසින් රචිත කලිගියුලා සිංහල වේදිකාවට පරිවර්තනය කරනු ලබන්නේ ජී.ඩබ්ලිව් නන්දිසේන මහතා විසින්. කලිගියුලා සංගීත නිර්මාණය ගයත්‍රී කේමදාස විසිනි. කලිගියුලා ජගත් බණ්ඩාරගේ නාට්‍ය අධ්‍යක්ෂණයකි. වචනනේ දැන් අපි මුලින්ම දුන්නේ නාට්‍ය ආරම්භයේදී ප්‍රේක්ෂකයා විසින් අහන ප්‍රධාන දුරකථනය කියලා. ඉතින් මේක ඇත්තටම අපි නාට්‍ය පාවිච්චි කරන විදිහටම සම්පූර්ණ මේ වෙලාවේ පොඩ්ඩක් දිගුණක් පාවිච්චි කරන්න හිතුවේ. දැන් මේ නාට්‍ය විශේෂයෙන් විදේශ රටවල නරඹලා නැති ප්‍රේක්ෂකයෙකුට යම් කිසි ආකාරයක නාට්‍ය පිළිබඳ තේරුම් ගැනීම සහ එක්තරා විදිහකින් ඒ නාට්‍යයේ කියවෙනවා කැමෝ කරන්න උත්සාහ කරපු දේ. හරි? සාහිත්‍ය සහ මේ යගේ නිර්මාණ භාවිතාව පිළිබඳව මොකක්ද කියන දේ ගන්න ඒකට කරපු අරගලය කැමෝ සහ ඒ සමස්තය මොන නාට්‍යයේ ඔහු කතා කරන්නේ කියන මූලික කාරණා ටික තේරුම් ගන්න අපිට වැදගත් වෙන ක්ලිප් එක. ඉතින් ඒක නිසා තමයි මම මේ වොයිස් ක්ලිප් එක අපි හිතුවේ මේ අදහසත් එක්ක පොඩ්ඩක් දෙන්න උනා. ඉතින් මෙතන ඉඳලා අපිට මම හිතන්නේ සාකච්ඡාව ගොඩනගන්න හොඳ පදනමක් ඇති වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. ආචාර්යතුමා ඇයි ඔබ කලිගියුලා වගේ නිෂ්පාදනයක් සිංහල වේදිකාවට ගේන්න ඕන? ඔබ මොකද්ද ඇතුණ උවමනාව? මෙහෙමයි මම දැන් නාට්‍ය කරන ඉස්සර වැඩි මම බලන නාට්‍ය දවස් 2011 මම කරන්නේ. ඊට පස්සේ කාලෙකට පස්සේ තමයි මේ කරන්නේ. කොහොමද නාට්‍ය පිටපතක් මම කරන්නේ කියලා හිතනකොට මට ඇත්තටම ඒක ප්‍රධාන වශයෙන් මම තෝරගන්නේ පළවෙනි කාරණය මේ මොහොතේ අපේ සමාජයේ සහ අපි පුද්ගලයෝ හැටියට අපි මුහුණ දෙන ප්‍රධාන වශයෙන් යම් දේවල් තියෙනවා. ඒකට ඒ අපේ ස්වභාවය සහ පැවැත්ම තේරුම් ගන්න විශේෂයෙන් අපි කරන අරගලය ඇතුලේ කලාව කොහොමද භාවිත කරන්නේ කියන එක මට මූලික ප්‍රශ්නයක්. ඒකට එතෙන්දී දේශපාලනය කියන එක ප්‍රධාන කොන්දේසියක්. මම මේ කතා කරන්නේ දේශපාලනය කියලා කියන්නේ මේ මතුපිටාර්ථයෙන් කරන පාටි පොලිටික්ස් ගැන නෙවෙයි. ඊට වඩා එහාට ගිය ගැඹුරින් ගිය දෙයක්. දැන් පොලිටික්ස් එක ගන්න මොකක්ද තේරෙන්නේ නැති මේ ඇත්තටම කලිගුලා නාට්‍ය වෙලා වෙනම දාර්ශනික මේ සාකච්ඡාවක්. ඉතින් මේක හැබැයි විශේෂයෙන් ලංකාව වගේ රටක විශේෂයෙන් මේ මොහොතේ අපේ තියෙන මේ සමාජ ජීවිතයේ මිනිස්සුන්ගේ පුද්ගල ජීවිතේ තේරුම් ගන්නත් මට වැදගත් කියලා හිතුවා. අපි ගැඹුරින් ඒක විද්‍යාව බලනවා. දෙවෙනි කාරණය තමයි පුද්ගලික වශයෙන් මම කොහොමද නිර්මාණය තුළදී විශේෂයෙන් දිගට කරපු දෙයක්. මම හරි කැමතියි මේ
ඒක හරි සජීවී මාධ්‍යයක් නිසා මේ මිනිසුත් එක්ක යම් කිසි සංවාදයක් ගොඩනගන්න පුළුවන් කෘතියක් විශේෂයෙන් අපි පැවැත්ම සහ නිදහස පිළිබඳව කතා කරනවා. දැන් ගෝල් සවුස් ගත්තත් ඒකේ උගාකෝ ස්ත්‍රීවාදී පදවලට හැටි මිනිස්සු අර්ථකථනය කරන්නේ ඉස්සෙල්ලාත් එහෙම කියලා නෑ ඒක. ඇත්තටම එතනත් කතා කරන්නේ පොදු මානව නිදහස පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ කලිගුලයක් ගත්තත් මිනිහෙක් ධෛර්යය සමන් කරනවා හොඳ සතර ඊට පස්සේ මිනිසුන්ගේ නිදහස සමාජ ජීවිතයේ පුද්ගලික නිදහස විතරක් නෙවෙයි කලිගුල විශේෂයෙන් සාකච්ඡා කරනවා පුද්ගලයෙකුට තියෙන මේ ශක්තිය සහ බලය ඒ විශේෂයෙන් ඉකෝ සිස්ටම් එක ව්‍යුහයක් වෙනස් කරන්න එහෙම නැත්නම් ව්‍යුහයක් ඇතුලේ මේ තමන් කොහොමද අත්දැක කරන්නේ කියන දේ තේරුම් ගන්න අවසාන සාකච්ඡාවේදී ගත්තා මේ සියල්ලම තමන්ගේ පැවැත්ම හා සම්බන්ධ ප්‍රශ්න. ඉතින් මේවා අපි මම හිතන්නේ රටක් හැටියට අපිට තියෙන අද ප්‍රධානම ඛේදවාචකය තමයි අපිට මෙහෙම පුළුල් විදිහට මේ අපේ සමාජයේ දිහා බලනවත් මේ වගේ සාකච්ඡාවක් අපිට ගොඩනගන්න බැරි කම. ඒකට හේතුවක් තමයි අපි කලාත්මක නිෂ්පාදනය ගත්තත් හුඟක් වෙලාවට ඊටාම කටුල අද බලන්ද එහෙම නැත්නම් මේ එන්ටර්ටේන්මන්ට් පැත්ත විතරක් අපි හිතන එන්ටර්ටේනින්ග් වත් නෙවෙයි තා උසස් දෙන්නේ මේ විනෝදාස්වාද නෙවෙයි. අපරගන්නේ විනෝදාස්වාදනය ගැන හිතන දේවල් වලට තමයි මිනිස්සු පෙළඹිලා තියෙන්නේ. ඒ කෘතියක් අපිට කතා කරන්න ඉස්සරහ. කෘතියක් රසින් දෙන්න දෙන්නදී පසුබිම නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මොහොතක මම හිතනවා විශේෂයෙන් මේ ළමයින්ට අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැඩ කරනකොට අපි ළමයික පන්තිදාම වලට ගැඹුරුව කතා කරනවා. මම හිතන්නේ අපි නිර්මාණකරු හැටියට අපි වෙන්න ඕනේ මෙන්න මේ සාකච්ඡා සමාජය තුළ යම් කිසි දෙයකින් ගොඩනගන්න දායක වෙනවා. ඉතින් ඒකත් මම හරි වැදගත් දෙයක් මේ ඒක නිසා තමයි විශේෂයෙන්ම සම්භාව්‍ය කෘති වලට මම පොඩ්ඩක් කැමති. මොකද මේ සාකච්ඡා ගොඩනගන්න අවශ්‍ය පදනම එතනින් හදලා දෙන්න නිසා. දැන් ලංකාවේ සම්භාව්‍ය කෘති පරිවර්තනය කෙරෙනවා. නමුත් ඒ ගොඩාක් පරිවර්තන කෘති සංක්ෂිප්ත පරිවර්තන. නමුත් ඔබගේ මේ කලිගිරුලා සංක්ෂිප්ත පරිවර්තනයක් නෙමෙයි. ඇයි ඔබට එහෙම සම්පූර්ණම පිටපත නිෂ්පාදනය කරන්න හිතුනේ? මේ දැන් ඔයාලට මතක ඇති මේ සෝල්ජන දැන් මගේ ඩෝල් සවුස් එක පොඩක් මට අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒක විශේෂයෙන් ලංකාවේ මේ විශ්වවිද්‍යාල වල නාට්‍ය උගන්වන ගුරුවරයා කියන කතන්දරයක්. ඒක ගුරුවරයෙක් ඩෝල් සවුස් ඉවරෙද්දී හැදින රාජ්‍ය නාට්‍ය වල වෙදිකාට වෙලා කිව්ව මං කරානම් ඕක පැය එකයි විනාඩි 15කට කරනවා කියලා. ඉතින් දැන් ඔයගලන්ට අර වෙන්න ඕනේ අපි කොහොමද මේ කෘතීන් එක ගනුදෙනු කරන්නේ කියලා. දැන් ඕක විග්‍රහ කරන්න හොඳම අදහස තමයි මම හිතන්නේ අර සම්භාව්‍යත්වයේ පිළිබඳ තියෙන කතන්දරය. හරිද? ඒ කියන්නේ යම් කිසි කෘතියක් සම්භාව්‍යයි. ක්ලාසික් කියලා අපි සලකන්නේ නැහැ. ඒක චිරාත් කාලයක් තිස්සේ මිනිස්සු අතර ගැවසෙමින් ඒවා නව අර්ථ නිෂ්පාදනය කරමින් මේ ඒවා අමරණීය දේවල් හැටියට පවතිනවා. එහෙම තමයි හනාරෙන් වගේ දේශපාලන චින්තිකාවෝ ක්ලාසික්ස් ගැන කතා කරන්නේ. ඉතින් අපිට මම හිතන්නේ සම්භාව්‍ය කෘතියක් එක්ක ගනුදෙනු කරනකොට නිර්මාණකරුවෙක් හරි පරිස්සම් වෙන්න ඕනේ. හුඟක් වෙලාවට මේ අපි කරන දෙයක් තමයි ඒවා අරගෙන කපලා කොටලා මේ මිනිස්සුන්ගේ ටයිම් ෆැක්ටර් කියන ටයිම් එක කියන්නේ යම් විදිහට හදගෙන තියෙන වෙලාව මිනිස්සුන්ට තියෙන මේ අවකාශයන් ඒවා කපලා කොටලා හදනවා. ඉතින් මම කියන්නේ එහෙම කරන එක කෘතිය අසාධාරණයක්. අපි නිර්මාණකරු හැටියට උත්සාහ කරනවා මේක එන්ටර්ටේනින්ග් පැත්ත විනෝදාස්වාදනයේ පැත්ත ගොඩනගන්න කෘතිය ඇතුළේ තියෙන අමුද්‍රව්‍ය. හරිද? එතකොට ඒක ඇතුළෙන් තමයි අපි මේ ප්‍රේක්ෂකාගාරයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඊළඟට මේ අපිට විශේෂයෙන් සම්භාව්‍ය කෘතියක් එහෙම කපන්න තරම් මම කියන්නේ කපන්න පුළුවන් බැරි කමක් නැහැ. දැන් මට මේ නාට්‍ය පැයකමාරට කොට කරන්න පුළුවන්. හරිද? ඒක මොඩියුකල් වෙන විදිහ හැබැයි එතකොට මගේ ප්‍රශ්නේ තමයි අපි අර ගොඩනගන සංවාදයට මොකද වෙන්නේ? අපි එන්නේ හුදු නාට්‍ය කතාවක් රස විඳින්නද? එහෙම නැත්නම් එතනින් එහාට ගිය ගැඹුරු සාකච්ඡාවකට එන්න සමාජයත් එක්ක. නේ? දැන් අපි බැලුවොත් එහෙම කලිගුල පිටපත ඉතාම සියුම්ම විශ්ලේෂණය කරලා බැලුවොත් මම විශේෂයෙන් කියන්නේ ඒක නාට්‍ය කතානායක සහ මේ ඒ පිළිබඳව පරිශන කරන අයට රෝසල්ස්ුණත් එහෙමයි. අපිට පේනවා මේ පිටපත ඇතුලේ රෙපිටිෂන්ස් තියෙනවා. එක දිගට රෙපිටිෂන්ස් තියෙනවා. පළවෙනි ඇක්ට් එකේ රෙපිටිෂන් එකක් තියෙනවා දෙවෙනි ඇක්ට් එකේ. ඒ වගේ රෙපිටිෂන් එකක් තියෙනවා තුන්වෙනි ඇක්ට් එකේ. දැන් කාට හරි කියන්න පුළුවන් මේ චන්ක් එක මේ කොටසම අයින් කරාම මේක හරියට පැක් කරනවා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පිටපත් ලියන මිනිස්සු අධ්‍යයනය කළ කාරණයක් තමයි මේ පුනරුක්ති කියන ඒවා. ඔහු පාවිච්චි කරන්නේ වෙනස් අර්ථ වලින් මේ හැම අවස්ථාවකම. එකම ලයින් එක කලිගුල කියනවා ඇක්ට් තුනක තුන් විදිහකට. ඒවට කියන මේ මීනින්ග් එක අර්ථය කියන එක. ඊටාම මේ තීරණාත්මකයි ඔහුට පැවැත්ම සම්බන්ධව. එතකොට අපි එකක් කියලා ඉවරලා අනිත් එක හදුවොත් අපි කරන්නේ අපි කලිගුලගේ ඒ ඔහු ඉන්න මානසික ව්‍යුහවල තේරුම් ගන්න දරන උත්සාහයේ එක පදාස දෙකක් අපි අතහරිනවා. අර වැහැදිලිවම මේ කියන්නේ. අනිත් ඔබ හිතනවාද කැමු නොදැනුවත් නාට්‍ය පිටපත රචනා කරනවා කියලා. එහෙම නැත්නම් ඉබ්සන් එහෙම නොදැනුවත් රචනා ආධුනිකයෝ කියලා.
නෑ ඌ යම් කිසි තාම පැහැදිලි අදහසක් එක්ක තමයි මේ ක්‍රාෆ්ට්මන්ෂිප් එකට එන්නේ. හරි. ඉතින් අපි ඒව පොත කරනවා කියන්නේ ඉතාම සාධාරණයි. හරි. දැන් ඊගාවට අපි කලිගියුලා නාට්‍ය සංගීතය පිළිබඳ කතා කරනකොට අපි මියුසික් ට්‍රැක් එක අහලා කතා කරනවද? එහෙම නැත්නම් කතා කරලා මියුසික් ට්‍රැක් එක අහනවද? ඉතින් අපි මියුසික් ට්‍රැක් එක අහලා කතා කරලා කියලා. ඔහු ඒක සූදානම් කරගන්නකම් පොඩි පැහැදිලි දෙයක් කරන්න ගැටේ ගොඩක් හැටියට ඒ කලිගුලා නාට්‍ය තුළ අපි ප්‍රධාන මියුසික් ට්‍රැක් දෙකයි පාවිච්චි කරන්නේ. එකම එකක් තමයි අර ඕපනින් අර ට්‍රේලර් එකේ ඔයගොල්ලෝ ආපු සම්දේ මියුසික් එක. එතකොට ඒක පාවිච්චි කරනවා ඊටාම ඩ්‍රැමැටික් විදිහට කර්ටන් එක මේ ඇදීමට සහ වෙලින්. හැබැයි එතන තියෙන වෙන අර්ථයක්. දෙවෙනි කතන්දරය තමයි ඔහුගේ නැටුම් අවස්ථාව. එතන තියෙනවා වෙනම එක මියුසික් ට්‍රැක් එකක්. ඉතින් ඔයගොල්ලෝ මතක කරගන්න පුළුවන් නම් මම හිතන්නේ දැන් කතා කරන්න පුළුවන්. ඇත්තටම මේ මියුසික් ට්‍රැක් එක හොයා ගන්න පුළුවන් නම් අපේ කාලෙක. ඔබට කොහොමද මේක අභියෝගයක් උනේ මේ සංගීතය නිර්මාණය කරන්න කලිගුලා නාට්‍යය? ජාගන්ත එක්ක අපි මුලින්ම මේකේ මේ කොහොමද සංගීතය වෙන්න ඕනේ කියලා කතා කරනකොට අතරම මේ කියන්නේ චරිතයේ තියෙන සංකීර්ණත්වය කොහොමද සංගීතයෙන් ඉන්නේ කියන්නේ එක්කම සමාජයේ තියෙන අරගල මේ කොහොමද මේ ඩ්‍රැමැටික් ගතිය කොහොමද මේ අපි සංගීතයට හරවන්නේ කියන එක තමයි මම හිතේ ලොකුම අභියෝගය. ඒකට මම විශේෂයෙන් පාවිච්චි කරේ ඔබට අහනවා වගේ කටහඬවල්. කටහඬවල් තමයි ප්‍රධාන වශයෙන් මේ ට්‍රැක් එකේ පාවිච්චි වෙන්නේ. ඒකෙන් මේ කියන්නේ කටහඬ භාවිතය කියන්නේ බාණ්ඩ පාවිච්චි කරලා තියෙනවා ඒ කියන්නේ වයලින් චෙලෝ පියානෝ වගේ. ඒ වුණාට ප්‍රධාන මූලික වශයෙන් මට මේ කටහඬවල් ඔස්සේ ඇත්තටම මේ කතාවේ ඇත්තටම සංක්ෂිප්ත සංගීත තේමාව ගේන්න උවමනාවක් තිබුණා. ඒ කටහඬවල් භාවිත කරලා තියෙන අයිති. ඒ කියන්නේ මේ කටහඬවල් වල තියෙන භාවිත කරලා තියෙන විදිහෙන් මේ අරගලය ඔහුගේ චරිතයේ තියෙන සංකීර්ණත්වය මිනිස්සුන්ට තියෙන ඔබ ඉතාම සුළු වශයෙන් තමයි ආචාර්ය ජගත් බණ්ඩාර කිව්වා වගේ අවස්ථා දෙකකදී විතරයි සංගීතය පාවිච්චි කරන්නේ. ඔබ මොකද හිතන්නේ කියන සංගීත අධ්‍යක්ෂකවරයා හැටියට? මම හිතන්නේ ඇත්තටම මේ ඒකට මම මේ විශේෂයෙන් ජගත්ට ස්තුතිවන්ත වෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ වගේ වැඩවලදී අපි වැඩ කරන්නේ කියනම හරියට සංගීතය ඕනේ කියන තැන්වල ඉන්නේ අධ්‍යක්ෂකවරු. ඒකට මෙහිදී ඇත්තටම මොකද මේ කතාවේ ඇතුලේ සෑහෙන ඒ හරිම ඩ්‍රැමැටික් කතාවක්. ඒ කියන්නේ ඒක ඇතුලේ ඇත්තටම මට හිතුනේ නැහැ මම මේ කතාවේ කියන්නේ යොමනා කරනවා නිසා ඒ කියන්නේ කතාව ඇතුලේ හැම කතාවකටම මමත් එක්ක ඊපස්සේ යන්න ඕනේ කියලා. මට හිතුනේ ඒ කියන්නේ ඒ තියෙන තේමාව කොයි විදිහටද භාවිත කරන්නේ කොයි විදිහටද ඕනේ වෙන්නේ. අතන ඉස්සෙල්ලා මචං කිව්වා මේකේ පටන් ගන්නකොට ඉවර වෙනකොට මේක මට හිතන්නේ ඇහුන ගමන් සමහරක් වෙලාවට මේක බලපෑමක් ඇතිවෙන්න කියලා තිබුණා. ඒ මුලදී ඒක ඇහෙනකොටම ඒගොල්ලන්ට ඒකෙම කතාව මොකද්ද කියන එක තේරුණා. ඒ තේරෙන්න පටන් ගත්තා. ඒක මොකද මේකයි සංගීතයේ වියුත්තේ ඊට පස්සේ ඒක හැමතැනම එන්න අවශ්‍යතාවයක් මට ඉන්න අවශ්‍යයි කියලා හිතුනේ නැහැ. මොකද ජගත්තා ඉතින් ඒක කතා කරනකොට ජගත් කිව්වෙත් නැහැ මෙහෙම හැමතැනම බලන්න. හරි එතකොට අපේ ආචාර්යතුමනි ඔබ කියන්නේ මොකද මේ කලිගුලා කියලා කියන්නේ තාම ගැලන්ත නිෂ්පාදනයක්.
මෑතකදී ලාංකික වේදිකාවේ තිබෙන දැවැන්ත නිෂ්පාදනයක්. මොකක්ද මේ නිෂ්පාදනයේ සිදු කිරීමේදී ඇතිවන මූලික ගැටලු මොනවද? ඔබ මේ ලේසියෙන් කරන්න පුළුවන් නිෂ්පාදනයක් නෙමෙයි මේක. සුවඳන මේ දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ නිෂ්පාදනයක් කරලා මේක අවුරුදු මේක නොකරනාට මේක මේ ඉතිහාසය ගත්තොත් 2013 විතර වගේ යනවා මේක. හරිද? ඉතින් මේ ප්‍රොසෙස් එකක් තිබිච්ච නිර්මාණයක් මේක. නමුත් 2014 විතර මම ලංකාවේ යනවා මම දෙන්න සඳහන් ඊට පස්සේ කමිලා අපිට මම කරන පළවෙනි වැඩේ තමයි මේ කලිබිලා නිෂ්පාදනය. ඉතින් ලංකාවේ නාට්‍යකරුවෝ මම හිතන්නේ මේ හැමෝටම අදාළ වෙන කාරණයක්. මුහුණ දෙන ප්‍රශ්න අඩු වැඩි වශයෙන් මට මේ නිර්මාණයේදී මුහුණ දෙන්න සිද්ධ වුණා. හරි. ඉතින් ඒවා අපි පොඩ්ඩක් ඊටම ශාස්ත්‍රීය වශයෙන් තේරුම් ගත්තොත් එහෙම මේවට කියන යන්නේ සංකල්පයක් පැහැදිලි කරගන්න. විශේෂයෙන් සමාජ විද්‍යාව වගේ විෂයක් ඇතුලේ මේ දැන් නිර්මාණය වේදිකා නිර්මාණය කියලා කියන්නේ කේවල නිර්මාණයක් නෙවෙයිනේ. අධ්‍යක්ෂකවරයා තමයි පිටිපස්සේ ඉන්න පුද්ගලයා. ඔහු තමයි සමස්ත කාර්ය මෙහෙවන්නේ. සහ ඔහුගේ තමයි මූලික කොමීනින් එක තියෙන්නේ. ප්‍රධාන අර්ථය මොකද්ද කියන එක තීරණය වෙන්නේ. හැබැයි ඒ නිර්මාණය ඇතුලේ තව අවශේෂ මේ කලා මේ කේවල කලා මාධ්‍යයන් තියෙනවා. දැන් සංගීතය කියලා කියන්නේ නම කේවල කලා මාධ්‍යයක් නෙවෙයි ඉන්න පුළුවන්. හැබැයි තීරණයක් ඇතුලේදී ඒක සම්පූර්ණයෙන් මෙහෙම ෆියුස් වෙනවා. ඒකට සුසංගත වෙනවා. හරි? අඳුම් නිර්මාණ ශිල්පය ගත්තත්, වේශ නිරූපණ ශිල්පය ගත්තත්, බුදුවිහාරකරණය ගත්තත්, එතකොට නිර්මාණයකදී ප්‍රධානම ප්‍රශ්නයක් තමයි දැන් මෙන්න මේ හැමෝම ඇවිල්ලා මේ පුද්ගලෙක්. දැන් ගායත්‍රි ගත්තත් තනි පුද්ගල චරිතයක්. හරි? එතකොට යාගේ ඔළුවේ තියෙන වැඩ කරන විදිහක්. දැන් මේකේ කොස්ටියුම් කරේ චමිලා මංගල සිස්ටර් මේ වර්ක් කරපු කෙනෙක්. ඉතින් මේ ඒගොල්ලන්ට තියෙන පුද්ගල චරිත හැටියට ගත්තාම ඒගොල්ලන්ගේ වෙනම තියෙනවා අපේ වෙන මේ කෝස් තියෙනවා මේ නිර්මාණ ශිල්පය හැටියට. වැඩේ තියෙන්නේ මේවා එකට ගේන එක. සමබරව. ඉතින් මම දැන් මේ ලංකාව වගේ රටකදී ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ නිර්මාණයේදී මට ඇත්තට මේක ඉච්චර ගැටලුවක් වුණා. මොකද අපි ටීම් එකක් එක්ක අපි කතා කරා දිගටම. ඒ කියන්නේ මම මගේ දැන් ගායත්‍රි හම්බුනකොටත් මම කිව්වේ මට මගේ මූලික අර්ථය මම ගොඩනගන්න යන සාකච්ඡාව මේකයි මේ කලිගුල එක. ඔයා කොහොමද ඔයාගේ ක්‍රියේටිවිටි ගේන්නේ මේ මියුසිකලි මේ මියුසිකලි ගේන්නේ කොහොමද මේක කරලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න. හැබැයි නමුත් දැන් ඒවා අපි කොහොම ගැට ගන්න ගියත් සුලෝචන ශ්‍රී ලංකාවේ තියෙන නේදවාචකය තමයි එක මුල්‍යමය ප්‍රශ්නයක්. ඇත්තටම දැන් මොකද කියන ප්‍රශ්නේ කොහොම හරි වාගෙන කරන්න ගියත් මේ සමහර දේවල් තියෙනවා අපි කියනවා මේ ක්‍රියේටිව් ඇතුළේ පාවිච්චි කරන මේ කලාව ඇතුළේ අපි පාවිච්චි කරන සංකල්පයක් තියෙනවා කන්වෙන්ෂන්ස් ඇන්ඩ් කෝපරේටිව් ලින්ක්ස් කියලා. ඒ කියන්නේ මේ එකක් අධ්‍යක්ෂකවරයාගේ අර්ථයට සමස්තයක් හැටියට ඔක්කොම එකට එකතු වෙන එකයි ඒක සම්බන්ධතාවය කෝපරේටිව් ලින්ක්ස් ඒවා හරියට වැඩුන්නේ නැත්නම් ක්‍රියාත්මක වුනේ නැත්නම් කුටියක් සාර්ථක වෙන්න විදියක් නැහැ. දැන් ඔය උගාක් අපි බලන වේදිකා නාට්‍යවල චිත්‍රපටිවල අපිට පේනවා ප්‍රේක්ෂකයාට පේන්නේ නැහැ ඒක පිටිපස්සේ තියෙන අරගලය සහ අරුමුදය. හැබැයි මම මුහුණින් සමහර අරුමුද තියෙනවා ඒවා අපිට මේ එහෙම මේ දේශීය ලංකාව වගේ රටක ගැලවෙන්න පුළුවන් අරුමුද නෙවෙයි. ඒකට හේතුව තමයි දැන් උදාහරණයකට මම අර කියපු මේ කෝපරේටිව් ලින්ක්ස් කියන්නේ. ඒ කියන්නේ හැම පුද්ගලයෙක්ම ඔහුගේ 100% කොහොම එකට දාන්න ඕනේ. දැන් අපි හිතමු නළුවෙක් තමන්ගේ චරිතය තේරුම් ගැනීමේ ඉඳලා හරිද? මේ රඟපාන මුළු කාලය පුරාවටම විදිහට ඇක්ට් කෙනෙක් හරියට ඒ තමන්ගේ ස්පිරිට් එක සහ ඒකට තියෙන කැපවීම එක යොමු කරේ නැත්නම් ඒ පුජ්‍ය සාර්ථක වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් දැන් අපි දකිනවා සමහර වෙලාවට දැන් පළවෙනි දර්ශනයේ කොණ්ඩේවාගෙන ඉන්න නළුවේ දෙවෙනි දර්ශනයේ සම්පූර්ණ පැත්ත ගන්නවා. හරිද? ඊළඟට ඊළඟ මාස තුනක විතර නාට්‍ය බලනකොට කොණ්ඩේ නෙවුලා ටිකක් හොවාගෙන ඉන්න තවනක්. දැන් චරිතෙම වෙනස් වෙන්න පුළුවන්ද? ඒ වෙනස් වෙන්න බෑ. නමුත් දැන් මම කියන්නේ මේ නළුවෙන්ට අපි මේක අදහස් දෝෂාරෝපණයක් කරන විදිහට නෙවෙයි. හැබැයි අපිට ඒකට විසඳුමක් නැහැ. මොකද ඔවුන්ට මේ නාට්‍ය කලාවෙන් ජීවත් වෙන්න බෑ. මේ නාට්‍ය කලාවෙන් ඔවුන්ට ලැබෙන ආදායමක් නැහැ. ඉතින් ඔවුන් ජීවත් වෙන්නේ එළියේ තියෙන වෙන මේ කලා කටයුතු ගන්දුරු කරන විශේෂයෙන් ලංකාවේ තෙල් නාට්‍ය තියෙනවා. ඒකවල තෙල් නාට්‍යයේ ඇත්තටම නළුවට තෙල් නාට්‍ය අධ්‍යක්ෂකවරයාට ඕනේ කොණ්ඩේ තියෙන නළුවෙක් නම් එතකොට තෙල් නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ බලපෑම තමයි මගේ නාට්‍යෙත් තිබෙන්නේ. ඉතින් ඔහු කොණ්ඩේ වන්නකොත් අර නළුව අනිවාර්යෙන් කොණ්ඩේ වුණා. මොකද ඔහුට තෙල් නාට්‍ය තියෙන නිසා. හරිද? ඒ වගේ ඊළඟට විනය සම්බන්ධයෙන් ගත්තාම right අපි කොච්චර මේ ලංකාවේ නවීන සෑහෙන කැපවීමක් කරනවා ඒකටදී තියෙන රඟාවව තින්නේ ඒ ලංකාවේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක ඇතුලේ ඉන්න නළු නිලියෝ සහ අවශේෂ ශිල්පීන් කිසිදු මූල්‍ය පිළිවෙලක් ගැන හිතලා ඒකට කරලා දායකත්වයක් වෙනවා. හරිද? හැබැයි ඒ අතර වගේම මේ මොන දායකත්වයක් වුණත් අපිට නැවතත් මුල්මේ වශයෙන් අපි ගන්නකොට සල්ලි විතරක් නෙවෙයි
කොච්චර කටවීමක් තියෙනවද ඒවද හරි අමාරුයි ඒවා නැවතත් සමාජීය කොන්දේසි වල තියෙනවා මම හිතන්නේ ඒක නළුවෙකුට වේදිකා නාට්‍ය විතරක් රඟපාලා ඉන්න බෑ මොකද උඩ තියෙන ජීවන අරගලක් ඔය වේදිකා නාට්‍ය 6ක් විතර රඟපාන ඒවා හරි චිත්‍රපට 3ක විතර රඟපාන ටෙලි නාට්‍ය 8ක් විතර රඟපාන එතකොට අපිට පුහුණු වෙන්න ගියාම ඔයා දන්නවා ඉතින් මේ සමහරලාට මේ process ඇතුලේ අපිට හරි අමාරුයි පුහුණු වෙන්න කටයුතු කරගෙන යන්න. ඉතින් මේවා තමයි අභියෝග අපිට තියෙන්නේ. දැන් ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් ගත්තොත් කලිගියුලා නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන ලියුණා. දැන් නමුත් මේක අපි රාජ්‍ය නාට්‍යවල දැක්කේ නැහැ. මොකද ඒකනේ? ඒක නම් ඉතාලම මේ කේන්ද්‍රීය සහ උත්‍රාසාත්මක සිදුවීමක් තුළ වෙන මොකද දැන් පළවෙනි කාරණේ කියන්නේ කලිගුලා රාජ්‍ය නාට්‍යවල අවසාන වටේට මේ නොයන්ත්‍ර විචනාට්‍යයක් නෙවෙයි මේක මම හිතන්නේ අවුරුද්දක කෙරිච්ච නිෂ්පාදන වලින් තමයි දැන් නිෂ්පාදන වලින් කරන්නේ. උරුදු මේ මිනිස්සු ළඟපෑවේ අනිත් එක සහ මේ කවුරු පුරුදු වෙන නාට්‍ය කරපුවාක් නෙවෙයි ටෙක්ස්ට් එකක් හැටියට ගත්තත් ඒක ඉතාලම බරපතල ටෙක්ස්ට් එකක්. හරිද? හැබැයි රාජ්‍ය නාට්‍යවල වගේ තැනක අපි නාට්‍ය යොමු කරන්නේ අපි දන්නවා ඒ අපි මේ සම්මාන දිනීම සඳහාවත් තරඟ කිරීම සඳහාවත් නෙවෙයි. අපි ඇත්තටම රාජ්‍ය නාට්‍යවල අපි විශේෂයෙන් අපේ නාට්‍ය ශිල්පීන් බලාපොරොත්තු වෙන්නේ මේක හොඳ ඔඩියන්ස් එකකට පෙන්වන්න ඉඩක් ලැබෙයි කියලා. මොකද රාජ්‍ය නාට්‍යවල ඔඩියන්ස් එකට ඉතාලම මේ හොඳ ඔඩියන්ස් එකක් වෙනවා. නාට්‍ය ගුණාත්මකව නාට්‍ය බලන පිරිසක්. එතකොට ඒක හොඳ ඇගීමක්. විශේෂයෙන් දැන් මේ වගේ සම්භාව්‍ය කෘතියක් නිෂ්පාදනය වෙන අඩු මොහොතක මම හිතන්නේ ඒක තෝරා නොගැනීමෙන් මේ වෙලාවේ හිටපු විශ්ව මණ්ඩලය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කරේ බලවත් අසාධාරණයි. දැන් මේක කොහොමද අපි තේරුම් ගන්නේ? මම හිතන්නේ එක්තරා පැත්තකින් මම හිතන්නේ මේක තමයි ලංකාවේ කලාවේ මිනිස්සුන්ගේ කියන උපක්‍රම සහ දේශපාලනිකව තියෙන ගැටබහරය. අපි දන්නවා කලිගුලා කියන්නේ ලංකාවේ තියෙන දේශපාලන ක්‍රමයේ ප්‍රශ්න කරන මේ නාට්‍යය. ඒක ලංකාවේ ගැන නොකියුණාට මේ මොහොතේ ලංකාවේ දේශපාලන ක්‍රමයේ මේ දැන් දේශපාලන ක්‍රමයේ ඉතා දැනගන්න ප්‍රශ්න කරන නාට්‍යයක්. හරි? එතකොට මේ වගේ ප්‍රශ්න කිරීමක් හමු වෙන්නේ ඊළඟට වුන් බලන්නේ ඔවුන්ගේ ගණන් බැලීම තියෙන්නේ මේ මොහොතේ මේක තෝරලා වෙලා ඊළඟ අවුරුද්දේ රාජ්‍ය නාට්‍යවල ගණන්ලගේ වාඩිපත් කියන වගේ කතන්දරයක්. මොකද මේක ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව කිසිදු කතන්දරයක් මට විශ්ව මණ්ඩලයේ හෝ රාජ්‍ය නාට්‍යවල මේ ශිල්පීන් මේ කියන්නේ සංවිධායක මණ්ඩලය මට ඉදිරිපත් කරේ නැහැ. මම කීපතාවක් කොහොමද ඉල්ලුවා. ඊට පස්සේ මේ සමහර අය කිව්වා මේ අපි දන්නවා ඔයා සාමාන්‍යයෙන් රාජ්‍ය නාට්‍යවල අවසන් වටේට පෙන්වන්න බැරි නාට්‍යයක් හදන්නේ නැහැ. එහෙමත් කීප අය අවසානයේ ටෙලිෆෝන් එක ගන්න නැතුව හිටියා. රයිට්? ඉතින් දැවැන්ත නළුවෝ. ඉතින් මම මේ කියන්නේ ඉතින් ඒගොල්ලෝ ඉන්නේ මේ මොහොතේ යන දේශපාලන ක්‍රමය සහ තමන්ගේ පුද්ගලික රුචිකම් සහ කලා ශිල්පීය තියෙන බොහෝකම් මේ සියල්ලවත් එක්ක. ඉතින් මම හිතන්නේ මේකෙන් ශිල්පීන් හැටියට අපිට පාඩුවක් වුණා අපේ නාට්‍ය අපිට පෙන්වන්න බැරි වෙච්ච එක අවසාන මතයට. හැබැයි ඊට වැඩිය මම හිතන්නේ ඒගොල්ලෝ ලංකාවේ මේ ප්‍රේක්ෂකයන්ට දැවැන්ත අසාධාරණයක් කරනවා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ නාට්‍ය වෙන රටවල නිෂ්පාදනය කරන්නේ ගායත්‍රි හොඳම දන්නවා රජය සංස්කෘතික ආයතන. හරිද? එහෙම නැත්නම් පබ්ලික් ෆන්ඩ්ස් කියන්නේ මිනිස්සු සල්ලි දෙනවා. මොකද මේවා නිතරම නිෂ්පාදනය වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ අවකාශය තියෙන එන්ටර්ටේනින්ග් එක. ඉතින් මේවා රජයක් විසින් කරන්න ඕනට ඇත්තටම තනි පුද්ගලයෝ හැටියට කරනකොට හරිනම් එතනට වෙනම අවකාශයක් තියෙනවා නේද පෙන්නන්න. නමුත් ඒක සිද්ධ වෙන්නේ වෙනවා කියලා බුලන්නේ ඒවා බැහැර කිරීමේ වැඩ පිළිවෙල තමයි මේ මොහොතේ සංස්කෘතික දෙපාර්තමේන්තුව භාරගත ඔය පිරිසගේ වැඩවලින් සිද්ධ වෙන්නේ. සහ ඒක තියෙන දේශපාලනය, විශ්ව මණ්ඩල සමාජිකින් තෝරා ගැනීම මේවා ඔක්කොම ආයතන ගත දේශපාලනික සංකල්ප. කවුද විශ්ව මණ්ඩල වලට එන්නේ? දැන් මේ නිලධාරීන්ගේ මේ විශ්වවිද්‍යාලය තමයි විශ්ව මණ්ඩල වලට. එතකොට ඒ අරගෙන ශිෂ්‍යෝ තමයි පරිදේවල මේ අන්න එක මම කියන්නේ සමාජීය වශයෙන් ගත්තාම මේවා හුදකලා කරලා කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි? ඉතින් මේක එක්තරා විදියට ගත්තාම යම් විදියකින් මාවියා. ඔව්. ඒ කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කරන බලවත් අසාධාරණයි. මොකද ප්‍රේක්ෂකයන්ට හොඳ නාට්‍යයක් බලන තියෙන අවස්ථාවක් මගහැරෙනවා කියලා කියන්නේ ඉතාම ඛේදවාචකයක් මේක. ලංකාවේ විතරම සිදුවෙන දෙයක් නෙවෙයි. හරි අපි නැවතත් සංගීතය පැත්තට යමු වුණොත් දැන් අපි මුලින්ම සාකච්ඡාවේදී ප්‍රකාශ කළා සංගීත ඛණ්ඩ දෙකයි මේ නාට්‍යයේ පාවිච්චි කරන්නේ. අපි එකක් කරුවා අපි ඊගාවට හමු ඊගාව සංගීත ඛණ්ඩේ අහලා ඉන්න කතාව.
පැහැදිලි ආරාධනා කරලා පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා මේක සංගීත පසුබිම පිළිබඳව. ඔව්. මේ ඇත්තම ඔයගොල්ලෝ මේ රෝමන් ඩාන්ස් කියලා දකින්නේ ඇත්තටම එක්තරා මොහොතක මේ කලිතුලා තේරුම් ගන්නවා. දැන් තමන්ගේ සෙනෙහස සමිතිය තමන්ව ඝාතනය කරන්න තීරණය කරලා ඉවරයි. තමන්ට එකෙන් ගැලවීමක් නැහැ. කලිතුලා හොඳටම දන්නවා තමන්ව ඝාතනය වෙන්න යන්නේ කියලා. හැබැයි ඔහු ඒක වළක්වන්න කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ දැන් මේක තමයි මේ විදිහට සුවිශේෂ මේ මනුෂ්‍ය සංකල්පයේ තේරුම් ගන්නකොට අපි වැදගත් වෙනවා. ඒ වෙනුවට ඔහු කරන්නේ ඔහුව ඝාතනය කරන පුද්ගලයින්ව අවුල් කරනවා. අවුල් කරලා හැබැයි ඔවුන්ව තව තවත් මෙයාව ඝාතනය කරන්න පොළඹවනවා. ඒක වෙන්නේ ඉස්සෙල්ලා එක්තරා මොහොතක සෙන්සබිකෝ දෙන්නේ ගෙනල්ලා බලෙන් වාඩි කරවල ඉවරලා මේ කලිගුල ඇවිල්ලා නටුමක් නටනවා. මේ ඇවිල්ලා තම ප්‍රහසනාත්මක නටුමක්. ඒ ප්‍රහසනාත්මක නටුමට මේ නටන එකේ මියුසික් පීස් එක තමයි ඔය ගායකයෝ හදලා තියෙන්නේ. ඔව් ගායත්‍රි මේ ඔබට මේ මියුසික් ට්‍රැක් එක හදනකොට මොකද වෙනස් ආකාරයකට යම් ආකාරයකට වාදන පාවිච්චි කිරීමක් කියනසිද? ඔව් මට ජගත් වල අතර මේ ගැටේ ගොඩක් වමනාවක් නිකන් ටිකක් සාකසන කියන එක එන්නේ. ඒ වගේම ඒ කාලේ රෝමන් ඩාන්ස් වල ඒවා කාලේ පාවිච්චි වුණ වගේ සංගීතයක් ඒකට මේ අද කාලේට මේ අපේ ජගත්ගේ අර්ථකථනයට හරියන උදින එකක් වෙනවා. ඉතින් ඒකෙදි ඇත්තටම මම පාවිච්චි කරා ඒක මේක මුලින්දම මේක හොඳට ඇහෙන්න පුළුවන්. මේ කියන සංගීත භාණ්ඩයක් වගේ ඇත්තටම පිහියක. මොකද මෙයාට මේ වෙන්න යන දේ ඒක ඇත්තටම ඇහෙන සංගීත භාණ්ඩයක් වගේ ඒක පාවිච්චි කරලා කියන්නේ අපි පිහියක්. මම හිතන්නේ ඒක අපෙන් කවුරුවත් අද වෙනකම් අහලා නැහැ. ඒක දෙයක් පාවිච්චි කරනවා මොකද අමුතු ශබ්ද කියලා. ඒකට ඇත්තටම මේ අපි සංගීතයක් අහනකොට හරි වැදගත් මේ වගේ දේවල් භාවිතා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට කියන්නේ අපි ගැන වැඩි අවධානයක් මේවා වෙන්න පුළුවන්. ඒකට මේ ප්ලේ එක ගැන හෝ මේ චරිතය ගැන හෝ මේ ළඟට වෙන දේ ගැන නොදන්න කෙනෙකුට ඇත්තටම මේක ඉඟියක් වෙන්න පුළුවන් මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක. ඒ තියෙන සාකච්ඡාවක තමයි මම මේ අතර සංගීතයේදී ප්‍රේක්ෂකයන්ට දෙන්න උත්සාහ කරන්නේ. ඔව් දැන් ආචාර්ය ජගත් බණ්ඩාර ඔබ ඉතාම අල්මක් දක්වන පරිවර්තන නාට්‍ය සම්බන්ධයෙන් ඔබ ස්වතන්ත්‍ර නාට්‍යයක් කරන්න අදහසක් නැහැ. මෙහෙමයි සුලෝචන දැන් පරිවර්තනද ස්වතන්ත්‍රද කියලා මගේ වෙනසක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම ඉස්සෙල්ලා වගේ මම මේ යම් කිසි නිර්මාණයක් කරන්න ඕනගන්නකොට මම හරි කැමතියි අපිට පොඩි යම් කිසි ආකාරයක මේ සීරියස් කියන්නේ ගැඹුරු සාකච්ඡාවකට එන්න පුළුවන් වැඩක් කරන්න. ඒ කියන්නේ මට අභියෝගයක් වෙන පිටපතක් නම් මම හරි වැඩ කැමතියි වැඩ කරන්න. දැන් කලිගුලා පිටපත නිෂ්පාදනය කරන්න ඉස්සෙල්ලා මම පිටපතත් එක්ක මම හිතන්නේ වැඩ කරා මාස අවුරුදු 3-4ක්. අවුරුදු 2018 හැදුවට අවුරුදු 3-4ක් මම කියන්නේ වෙනම ඒකේ කැමු ගැන වෙනම නැවත අධ්‍යයනයක් වම කරා. විශේෂයෙන් කැමු අපි දන්නවා මම මුලින්ම අර යූස් කට් එකේ උඩ අහන්න නැති කැමු කියලා කියන්නේ එක්තරා විදිහකින් දාර්ශනික මේ සම්පූර්ණයකට ඇඳුණු දාර්ශනික මේ ප්‍රවේශයන් තුනක් එක්ක වැඩ කරන පුද්ගලයෙක්. ඒක පැත්තකින් ඇබ්සර්ඩිසම් කියන එක. අභූතවාදය, අභූතවාදය. අනිත් එක මේ ඔය සොරෙන් දීවිගාඩ් වගේ හරහා දීවෙච්ච නිහිලිසම් කියන එක. ඊට පස්සේ මේ සත්තාවාද එක්සිස්ටෙන්ෂියල් ෆිලොසොෆි කියන එක. එතකොට කැමු ගොල්ලක්වත් කැමති වුණේ නැහැ මරණකම් මෙයා එක්සිස්ටෙන්ෂියල් ෆිලොසොෆර් කෙනෙක් කියලා කියන්නේ. හැබැයි ඔහුගේ දාර්ශනික ධාරාවන් ඔහු ගන්නටයි කියනවා. සත්තාවාද. ඉතින් මෙතෙන්දී මේක ඇත්තටම මේ මම නැවත පොඩ්ඩක් පුජේගල සාකච්ඡා කරලා ප්‍රශ්නේ දෙන්නම්. මේකෙදි ඇත්තටම මේ කැමු උත්සාහ කරන්නේ මිනිසා තමන්ගේ ධෛර්යයත් එක්ක කරන අරගලය. හරිද? මනුෂ්‍ය ජීවිතේ පදනම මොකක්ද? මනුෂ්‍ය ජීවිතේ අර්ථය මොකක්ද? මේ ඉන්නකම් දේවල් කරනවා. හරිද? මේවට අර්ථයක් තියෙනවද? ඒක විතරක් නෙවෙයි අනිත් කාරණේ හැබැයි ඔහු ශුන්‍යවාදයෙන් වෙනස් වෙන තව තනක් තියෙනවා. විශේෂයෙන් සාන්දෘෂ්ටිකවාදය ඇතුලේ ශුන්‍යවාදය ඇතුලේ මිනිස්සු යන්න පුළුවන් සියලුම දේවල් අර්ථ දෙක නම් අපි මොකද කරන්නවද? කැමු එතන නැහැ. මම කැමුවට කැමතියි ඒකයි. ඔහු මේ සමහර දේවල් මේ අරගලේ අපිට නිසරු බව දැනම ඒ අරගලේට ඔහු මැදිහත් වෙනවා. කලිගුලා බලනකොට පේන්නේ නැහැ ඒකයි. කලිගුලා දන්නවා කලිගුලා මොහොතක ඒ පිටපත හිමින්සරේ කියනකොට පැහැදිලිව පේනවා. ඒක මොහොතක කලිගුලා තමන්ගේ පරාජය පිළිගන්නවා. අවසාන මොනොලොග්ස් කීපෙදී මේ කලිගුලා කියනවා මේ මට මේ එයා කියනවා මේ යාට ගහක හදවත මේ ගහක කොළයක මේ සෙලවෙන හඳ එයාගේ හදවතට වගේ දැනෙනවා කියලා. මේ මොන තව මොහොතක අහනවා මේ මොන මහා ගැඹුරු විලක් මනුස්ස කපුවක් මට අවශ්‍ය මේ දේ තියනවාද මේ කරුණාව ආදරේ තියනවාද කියලා.
අන්තිම මොහොතේ කියන යා වැටිලා ගණින් වැටිලා කියනවා මේ මට ආදරය ඇතිතරම් ලැබුණා නම් හරිද? ඒ කියන්නේ තිබහට වතුර බොන්න මිනිහෙක් තිබහට ඉල්ලනවා වගේ දක්වලා කලිගුල යනවා. ඉතින් අමතක කරන්න එපා කලිගුල කියන්නේ ලෝකයේ හිටපු පාලකයන් අතර ධර්ම පාලකව 10 දෙනා ඉන්නේ. දැනට ඉන්නේ මිනිස්සු. හරි? එතකොට කලිගුලගේ පිටපත අපි විශ්ලේෂණය කරලා බලුවහම පේනවා එයාගේ ඩ්‍රැමැටික් ශිෆ්ට් එක පළවෙනි ඇක්ට් එකේ ඉඳලා ටික කලිගුල හරිම කන්ෆියුස්. වික්ෂිප්ත මූඩ් එකකින් ඉඳලා ටික එනවා මේ දැවැන්ත මිනිමරු චක්‍රයක් වට වර්ධනය වෙනවා. ඔබ නාට්‍ය බැලුවොත් අපිට තේරෙනවා ඇති තුන්වෙනි ඇක්ට් එකට වෙනකම් ඔහු මේ පිස්සුව නටනවා. මේක එන්නේ පුළු වෙන්නේ. හැබැයි එක මොහොතක් කඩා වැටිලා අන්තිම මොහොතේ කලිගුල දැනින් වැටෙනවා. ඔය එක්තරා විදේශ සමාජයක කියලා දුන්නා එයා විදේශ රටක කලිගුල බලලා කියනවා මේ විදේශ මම හිතන්නේ විදේශ කාර්යයක් කලිගුල ප්‍රොඩක්ෂන් එකකට කියලා. කියලා කියනවා මේ කලිගුල මෙහෙම නෙවෙයි කලිගුල මිනිමරුගේ හැසිරෙන්න ඕනේ මාරෙක් කියලා. හරි ඒ වගේ අර්ථයක්. හරි එතකොට මේ ඔහු මම දන්නවා මේක සමාන කරන් විදේශ රටක ප්‍රොඩක්ෂන් එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පිටපත හරියට තේරුම් ගත්තා නම් සුලෝචනක් එහෙම කරන්න බෑ. මොකද ඒ කැමෝගේ ලයින්ස් කිසිම විදිහකින් සපෝට් කරන්නේ නැහැ අන්තිම ඇක්ට් එකේ අන්තිම මේ මිනිත්තු කිහිපේ මේ එහෙම නැත්නම් අන්තිම ඇක්ට් එකේ කලිගුල එහෙම දැවන්ත පිස්සුවකින් නගනවා. හරි. ඉතින් මම කියන්නේ එතකොට මෙන්න මේ සංකීර්ණතාවය කොහොමද අපි තේරුම් ගන්නේ? මේ මනුස්ස ජීවිතයේ සංකීර්ණත්වය තේරුම් ගන්න එක කරන අරගලය මම හිතන්නේ හරිම ඉතාලම මේ ආකර්ෂණීය වැඩක්. විශේෂයෙන් මේකදී මට ඉතාලි ආකර්ෂණීයයි. මම කලාව කරන්නේ මගේ අපි එළියේ කියවන කතන්දරේ කලාව ඇතුලේ කොහොමද වඩා සුමට විදිහට මිනිස්සුන්ට ගෙනියන්නේ කියන එක. ඉතින් එන්නේ එහෙම තියෙන පිටපතක් මට හම්බුනොත් මම හරියට කැමැත්තෙන් මම ඒක කරනවා. ඉතින් ස්වතන්ත්‍ර නිර්මාණයක් වුණත් මට මේ පිටපතක් හම්බුනොත් මම හිතන්නේ මගේ කිසිම අකමැත්තක් නැහැ කරන්න වෙලා තියෙන්නේ. අපිට තියෙන ලංකාවේ මේ ස්වතන්ත්‍ර මට්ටමේ කෙරෙන පිටපත් ඉතාලම මේ හරිම සීමා සහිත මේ වගේ දැවැන්ත න්‍යායික දාර්ශනික සාකච්ඡාවකට යන අනිත් එක ස්වතන්ත්‍රද පරිවර්තනද කියලා වෙනසක් නැහැ අවසානයේ අපි කතා කරන්නේ මනුෂ්‍ය ජීවිතේ. නේ ඒ සංස්කෘතික මේ කොන්දේසි වලට අමතරව. ඕහිනම් අපි නැවතත් කාලේ ගිහුලා නාට්‍ය දර්ශනයක් ගන්න බලයි. එරණ වෙන කිසිම ආරංචියක් නැහැ. දැන් දවස් 3ක් නේ සිටි. ඔව්. මම කොයි වෙලාවෙ තුතුමන් වහන්සේ පස්සෙමයි යන්නේ. තුමන් මුලින්ම කුලවන්තියගේ මිනිහ ළඟට ගියා. ඉංග්‍රීසි දෙකකින් මිනිහ අත කළා. උගලේරව කල්පනා කර වුණා. ඒ පස්සේ මෙන්න හැලවල මනක් නැතුව එළියට බහැලා යන්න ගියා. ඒ ගියාම තාමත් අපිට බැරුණා තුතුමන් හොයාගන්න. අපේ මහන්සියෙන් කිසිම බලක් වුණේ නැහැ. ඊලන්දාරියට පොත් කියවන්න තිබුණේ පුදුම ආසාවක්. ඒක ඉතින් ඒකේ විදිහනේ. මොකද මේ ඒක හරියන්න පුළුවන්. නමුත් රජකෙනෙකුගේ තාත්තට ගැලපෙනවා. පොත් වලට පණ දෙන රජෙක් රටකට පහළ වෙන කලාතුරකින්. මම ඒක පිළිගන්නවා. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලා තියෙනවා. නමුත් බොහොම වටින රට රාජ්‍යවල කිසිම කමකට නැතිව බලයටපත් වෙනවා. අනිත් අය නම් රජකම් කළේ ඒ මිනිසුන්ගේ සේවකයෝ කියලා හිතේ තියන්නේ. ඒකෙන් පාලනයේ නියමයට කෙරුණා. එක මිනිහෙකුට එක වැඩයි. එක වෙන්න ඕන විදිය. චෙලියා. දැන් අපි මොකද කරන්නේ? කරන්න කියලා කිසිම දෙයක් නැහැ. අපිට කරන්න තියෙන එකම දේ ඔහේ බලාගෙන ඉන්න එක විතරයි. දැන් ඔයගොල්ලෝ දක්වපු දර්ශනයේ පොඩි කැලලක් දැක්කේ මේ ඒ තමයි මුල්ම සිරිමේ අවස්ථාව මේ කලිගුලා මේ එකපාරම හිටියගේ රෝමා මේ රාජධානියේ මතුදහන් වෙනවා. දැන් මතුදහන් වෙලා දැන් සෙනෙට් එකේ ඉතා බලපත්‍ර ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේ දැන් මොකද කරන්නේ ඉස්සරහට පාලකයෙක් නැතුව රෝම රාජ්‍යය දුවන්න මේ අධිරාජ්‍යය දුවන්න විදියක් නැහැ. හරිද? දැන් මොකද කරන්නේ කියලා. ඉතින් මේ අතරවාරයේ මේ ඒ යන වියවුල සහ යාව තේරුම් ගන්න දරන උත්සාහය තමයි මේ දැන් ඒක එක්කලා කලිගුල දෙකම පිට තමයි කියන්නේ. හරිද? දැන් මේ ඇත්තටම ගත්තාම නාට්‍යයට අවශ්‍ය මූලික පසුබිම කැමු මේ සකසනවා පළවෙනි සීන් එකේ. ඇත්තටම අපිට මේ පැහැදිලිව වෙන්නේ ඒකයි ඔහු අර මේ අර පොඩි එයා කලිගුල කැමතිම පුද්ගලයා සිපියෝ කියන එක නෑවිලා මේ කියනවා යා අවසානයේ කලිගුල දැකපු හැටි. ඉතින් මේ ඒක නිසා මේ මම හිතන්නේ මේ දැන් අර ඔයා කියපු කාරණේ ඔව් කොහොමද කැමුනේ මේ ක්‍රාෆ්ට්මන්ෂිප් එක තුළ වැඩ කරන්න කියන එක හරි ඉන්ට්‍රස්ටිං අපිට පුළුවන් නම් කලිගුලා රඟපාන තව දර්ශනයක් බලන්න විශේෂයෙන් ජහාන්ගේ මම හිතනවා මේ ඔහුගේ රංගනයේ ඉතාම
සුවිශේෂීම එකක් තමයි කලිගුලා නාට්‍ය හො කරන්නේ කියන එක. අනිවාර්යයෙන්. තාම දැවැන්තම චරිත නිරූපණයක්. ආසනාවට වගේ මේ යම් හේතු නිසා ඒක ලංකාවේ ප්‍රේක්ෂක බහුතර ප්‍රේක්ෂකයන්ට මේ රෙකග්නයිස් වෙන්න තිබිච්ච අවස්ථාව මගහැරිලා ගියා. පොඩ්ඩක් අපිට බලන්න පුළුවන් නම් ඒ ඔහුගේ යම් කිසි දර්ශන කිරීමක්. මං කෙනෙකුට හිතර ගන්න අධිකාරය. මුල්ම පියවර මේකයි. අධිරාජ්‍ය සම වංශාධිපතියෙක් මේක කරන්න ඕන. ලොකු උනත් පොඩි උනත් ප්‍රශ්නයක් නැහැ. අර මුදලක් අයිති හැම කෙනෙක් මේක රජයට පවරන්න ඕන. තමන්ගේ දරුවන්ට ධනෙ උරුම කිරීම තහනම්. මේ විදිහේ අලුත් අන්තිම කැමැති පත්‍රයක් අපි ලියන්නේ. ඒ වුණාට සීසර්තුමා මම තමයි කතාව කිව්වද? හා? මිනිස්සුන්ට මැරෙන්න දරින්න ඕන. ඒ අයට ඕනකම් ඇති වෙන විදිහට. මිනිස්සු මරන අනුපිළිවෙල පෙන්නන ලයිස්තුවක් අපි හදාගන්න ඕන. අපිට ඕන නම් ලයිස්තුව වෙනස් කරගන්න පුළුවන්. මිනිස්සුන්ගේ සල්ලි පාලනය කරන්න ඕන අපි. ඒ උනාට මොකද මේ ඔබතුමාට සිද්ධ වුනේ? මිනිස්සු මරන අනුපිළිවෙල වැදගත් වෙන්නේ. නීති විදිහට කරන මේ ඔක්කොම මනුෂ්‍ය ඝාතන කොයි ඒවයි වැදගත්කමක් තියෙනවා. අනිත් අතට අපි තරක පිළිගන්න කිසිම දෙයක් වැදගත් දේවල් නෙවෙයි. කොමායකයි. ඒ කියන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් වැරදිකාරයි. මේ නියෝග තමයි කොහොමදක්වත් ප්‍රමාද වල වහම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම කෂ්ඨ කිරීම ගැන තමයි වා කියන්න ඕන. අදවස් රෝම වැසි අන්තිම කැමැති පත්‍රය අසල් කරන්න ඕන. රෝමෙන් පිටින් නැයි වැඩි වුණොත් මාසයක් ඇතුළත ඒවා අසල් කරන්න ඕන. නමුත් සීසර්තුමා මට තරමක් සැකයි ඔබතුමා මේක තේරුම් ගත්තද? ඔබ තේරුම් ගත්තද? ඔයාලා මිනිහෝ දැන් ඒ දකින්නේ කලිගුලා ආවට පස්සේ සෙනට් එක දුවගෙන යනවා කලිගුලා හම්බ වෙනවා. ඇවිල්ලා මේගොල්ලන්ගේ විසුද්ධිභාවය ප්‍රකාශ කරලා ඒගොල්ලෝ මේ කලිගුලාගේ අහනවා මොකද වැදගත් දේ කියලා එක්තරා තියෙන එක සෙනසර් එකෙන් කියනවා භාණ්ඩාගාරික කියනවා දැන් කතා කරපු පුදුලා. භාණ්ඩාගාරික තමයි වැදගත් කියලා. දැන් කලිගුලා කරන්නේ Taman මේ මිනිස්සුන්ගේ තර්කය මේ මිනිස්සුන්ගේම ඇඟුම්ට දානවා. දැන් මෙතන තමයි කලිගුලා චේන්ජ් වෙන්න පටන් ගන්න තැන. ඒ කියන්නේ කලිගුලා උදාහරණ කියලා මාළිගයට ආවට පස්සේ සම්පූර්ණ වෙනස් පුදුලෙක් හැටියට එන්නේ. මෙච්චර කල ආද මිනිස්සු ආදරය කරන පාලකෙක් කියලා හිතපු කෙනා මේ මිනිස්සුන්ගේම සතුටක් බවටපත් වෙනවා. රයිට්? එතකොට ඒක වෙන්නේ නැහැ. ඔහු මුහුණ දෙන දරුණු මේ එක්සිස්ටන්ෂල් ක්‍රයිසිස් එක. ඔහු ආදරය කරපු මිනිස්සු එක්කෙනා ඔහුගේ ජීවිතෙන් මේ ඉවත් වෙනවා. නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි. ඔහු ඓතිහාසික වශයෙන් ඔහු මුහුණ දීපු ප්‍රශ්න. ආදී කුමන්ත්‍රණ ඇතුළේ තමන්ගේ පියාව ඝාතනය වෙනවා, තමන්ගේ මාව ඝාතනය වෙනවා, තමන්ගේ සහෝදරයා ඝාතනය වෙනවා. හරි? ඉතින් හැම වෙලේම සැපයෙන් ජීවිතය දිහා බලන පුද්ගලෙක්. එතකොට මෙන්න මේ සමස්තය ඇතුලේ තමයි අවසානයේ තමන් ආදරය කරපු අවසාන පුද්ගලයාක් තමන්ගේ ජීවිතයෙන් ගිලිලා ගියාම ඒකට මිනිස්සු විනාශ වෙන්න පටන් ගන්නවා. ඇත්තටම සෙනට් සභිකව රජවාසලේ මිනිස්සු රටවලදී hina වෙනවා. මේ hinaවට දරා ගන්න බැරුව තමයි කලිගුලා අවසානයේ රෝම රාජ්‍යව අනිත් පැත්තට කරපන්නේ. ඊට පස්සේ ඔහු තීරණය කරනවා ධෛර්යයන් සමග සටන් කරනවා. ඒ කියන්නේ නැගෙනහිර පායන ඉරු මට බටහිරින් පායවන්න බැරි නම් මේ අධිරාජ්‍යයක් කියලා මට ඉක්මනට කරන්න. right? සෙනට් සභිකයේ මේ සෙනට් සභිකයන්ගේ කාන්තාවන්ව ගණිකවන් වලටපත් කරනවා. මිනිස්සු මරනවා, දූෂණය කරනවා. ඉතින් දැන් සමහර ඩයලොග් වල එහෙම තියෙනවා. ඉතින් මේක තමයි විශේෂත්වය. මම හිතන්නේ මේ උග රචනාවේ. දැන් අවසාන වශයෙන් ගත්තොත් ඔබ දැන් කලිගුලා පරිවර්තන කීපයක්ම ලංකාවේ තියෙනවා. නමුත් ඔබ තෝරගන්නේ නන්දිසේන මහත්තයාගේ පරිවර්තන. ඒකට හේතුවක් තියෙනවා. මම පරිවර්තන කීපයක් කියව හැබැයි මට දැනෙච්ච දේ තමයි ජී.ඩබ්ලිව්.එක්ස් නන්දිසේන මහත්තයා දැන් අපින් මේ ඉවත් වුණා ගිය අවුරුද්දේ මේ නිකන් ලංකාවේ හිටපු තාම විශිෂ්ට ගණයේ පරිවර්තකයෙක් මම හිතන්නේ. ඔහු කිසිම මේ මුදල් වලටවත් ප්‍රකට ප්‍රසිද්ධියව වැඩ පුද්ගලෙක් නෙවෙයි. ඔහු තාම ශ්‍රේෂ්ඨ ගණනාව පුදු පරිවර්තන කරන පුද්ගලෙක්. ඉතින් ඔහුගේ පරිවර්තනයේ කියවනකොට මට දැනෙච්ච දේ තමයි ඒක තිබිච්ච මේ සජීවී බව. විශේෂයෙන් ඒ වෙලස ඉංග්‍රීසි භාෂාවෙන් නම් කියු මුලදී ෆ්‍රාන්ස් භාෂාවෙන් මුලදී කියන්නේ ඒ කියන්නේ ෆ්‍රාන්ස් භාෂාව. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ පෙළත් එක්ක මොහු ඒ පරිවර්තනයේ ගොඩනගන ආකාරයම මම හිතන්නේ ඒක කිසිදු සංස්කරණයක් නොකර ඒ පුතිය කියනකොට පේනවා උන්ට තියෙන අරගලය. ඉතින් මම හිතන්නේ ඒකට කරන්න ඕන රෙස්පෙක්ට් එකක් තමයි අපි ගෞරවණීයමත් තමයි ඒ පුතිය අපි කියන එක වේදිකාව. මම එකපාරක් මම මන්සල් මහත්තයා ලියන්න ඉස්සෙල්ලා මම කිව්වා කොහොමාරි මේ මට අවශ්‍යයි ඔබට මේ නිෂ්පාදනය දැකලා ඉඳලා කියලා.
ඉතින් ඔය ආසාවෙන් හිටියේකට කවුවේ නිෂ්පාදනය දාලා මේ ඉතින් මම හිතනවා ඒ කෘතිය ඉතාම විශිෂ්ට විදිහට පරිවර්තන වෙලා තියෙන කෘතියක්. ඒ කියන්නේ කිසිදු සංස්කරණයක් නොකර. එහෙනම් අපේ වැඩසටහන අපිට මෙතනින් නිමා කරමු. මේ වැඩසටහන සඳහා සහභාගී වුණු කලිගියුලා නිෂ්පාදක අධ්‍යක්ෂ ආචාර්ය ජගත් බණ්ඩාර, ගාන්ධි කේතදාස, ඒ වගේම අපිට තාක්ෂණික සහාය ලබා දෙන විමල් ලියනගේ මේ හැම දෙනාම ඉතාම ආදරෙන් මතක් කරමින් ඒ හැමදාම කණ්ඩායම් රාශියක් ඉන්නවා මේ පිටිපස්සේ අපේ වැඩසටහන සාර්ථක කරන්න. ඒ හැම දිනෙකටම ස්තුතිවන්ත වෙමින් කේමදාස නිර්මාණ සැලසර මේ වැඩසටහන මෙතන නිමා සුවරට මම නදිය දෙන්න වත්තර කීපයක්. ඇත්තටම මම මේ දැන් ගායත්‍රීද බුද්ධි ස්ටුඩියෝ වල මේ සාකච්ඡාව පටන් ගත්තේ දැන් හිතන්න. සහ මේ මට ආරාධනා කිරීම ගැන මොකද මේ දැන් මේක රෙකෝඩ් වෙලා තියෙනවා. මේක ආකයිව්ස් වල තියෙනවා. හරි. ඉතින් අඩු ගානේ මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ මෙච්චරයි. මොකද නාට්‍ය කියන එක සජීව මාධ්‍යයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේක කිරීම හරහා මම හිතන්නේ එක්තරා විදියකින් ගායත්‍රි කරේ මේ කිසි ආකාරයක සේවයක් මම දෙන්නේ නැහැ. මොකද සාකච්ඡා බෙදා හදා ගැනීම විතරක් නෙවෙයි මේ පිළිබඳව යම් කිසි දෙයක් අපි රෙකෝඩ් කරලා තියෙනවා. අපිට කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා මට ආරාධනා කිරීම ගැන මම ගායත්‍රිට කේමදාස බණ්ඩාරගේ සියලු දෙනාට ඔබට මේක මෙහෙවපු අපේ විමල් තල් සියලුම ස්තුතියි. අවුරුදු ගණනාවකින් මට ලැබුණ නැති නිදහසක් මට ලැබිලා තියෙනවා. මට සීවෙනේ වයින්ුත් නිදහස්, රැවටිලි වලිනුත් නිදහස්. මන් දැන් දන්නවා මොනම දෙයක්වත් හොඳයි කියලා කියන්න බෑ. ඒ ටික දැනගත්තකෝ ගැනවත් පොඩ්ඩක් හිතන්න. නිදහස මේ වියර්ස් සතුට ලැබුණා ඒ මුල් රෝම ඉතිහාසෙට ඉන්නේ අපි වගේ දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි විතරයි. ඒකයි සෙසේනියා. ඔයා තමයි කවමදාවත් දකින්න බැරි නාටකයක් දැක්කේ. ඔන්න දැන් තිරේ වැහෙන්නත් ළඟයි. එම්බෙද බෑ කවදාවත්. මේ වගේ තරුණ නිදහසකට කොහොමද සන්තෝෂේ කියන්නේ? සෙසේනියා මේක තමයි නියම සන්තෝෂේ. මං කියන්නේ මොකක්ද කියලා මං දන්නවා. නිදහස කියන තනික මේ දෙයෝගේ ඥාන දිනාගත්තේ මං එහෙමයි. මං ඉන්නවා. මං මරනවා. මං සන්තෝෂයෙන් විනාශ කරලා. දෙවියන්ගේ තියෙන පුළුවන්කාරකම වගේම මේ නිදහසකම ලබා ගන්න තියෙන පුළුවන්කාරකමත් එක්ක බැලුවොත් ඒක හරියට පොඩි එකේ සෙල්ලමක් වගේ. ඉතින් ඒක තමයි නියම සතුට කියන්නේ. සෙසේනියා සතුට කියන්නේ මේ දරා ගන්න බැරි සන්තෝෂෙට. විනාශ කරමින් දාල ලේ මාවට කරගත්තු වෛරේ දඬුවම් වල මිනිමරුවන්ට තියෙන යෝධ ශක්තිය මුළු ජීවිතේම තියාගෙන කියා ගන්න බැරි යෝධ තනිකම මෙන්න මේව තමයි සෙසේනියා ඔබ කන්නේ. මේක කරන්නේ මගේ තියෙන තනිකම පුරව ගන්න. අනුකම්පා කරලා බෑ. අනුකම්පා කරලා බෑ. මොකද මේක කරන්න ඕනේ. මට වෙලාවක් නෑ. සෙසේනියා මගේ පන්නේ. මගේ ජීවිතේ බොහොම කොටයි.
ස්තුතියි අප සමග රැඳී සිටි ඔබ සියලු දෙනාට. මීළඟ කේමදාස සැරිසර නිර්මාණ වැඩසටහන අපි සාකච්ඡා කරන්නේ කේමදාස සහ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සුසංගම. ඒ කියන්නේ මේ මාසේ වෙසක් මාසය. ඒ නිසා මේ වැඩසටහනට ඔබට සහභාගී වීමට ආරාධනා කරමින් අදට අපේ වැඩසටහන මෙතකින් නිමාවටපත් කරනවා. ස්තුතියි.